සූදාසනක් වේවා. එහෙම ප්‍රාර්ථනා කරන්නේ ඒ කියන්නේ අර සිරිතක් විදියටම නෙවෙයි මේ මොහොතේ මුළු ලෝකයම ආතුර වෙලා තියෙනවා. ඒ නිසා මුළු ලෝකයම සුවපත් වේවා කියලා උදේ පාන්දර මුල්ම හිතවිල්ල ඒ විදියට ප්‍රාර්ථනා කරනවා. ඊයේ දවසේදී ඊටමත්ම සෝචනීය පුවතක් අපි හැමෝටම ආරංචි වුණේ. හැම මරණයක් පිළිබඳවම අපි කතා කරන්නේ ඊටමත්ම කනගාටුවෙන්. ඒ වගේම තමයි නැවත වතාවක් රට තුල ඇති වෙලා තියෙන ඊටමත්ම භයංකර තත්ත්වයක් පිළිබඳව දිගින් දිගටම අපි කියන්න පටන් අරන් තිනවා. දවසකට 200කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂරපත් වෙන කොරෝනා හේතුවෙන් හිටපු අමාත්‍යවරයෙක් වන මංගල සමරවීර මැතිතුමා ඊයේ දවසේදී ආපాతයෙන් විය වුණා. දිගින් දිගටම පහුගිය කාලේ විවිධ කතා පැතුරුන එතුමා දවස් ගාණක් ලංකා රෝහලේ තමයි නතර වෙලා හිටියේ කොවිඩ් වලට ප්‍රතිකාර ලැබමින්. එතුමා ඊයේ ආපాతයෙන් වෙන් වුණා. ලංකාවේ දේශපාලනයේට ඉතා විශාල මෙහෙයක් කරපු නායකයෙක්, රජුන් තනපු නායකයෙක් කියලා කියන්නේ මාතර මංගල අපතරින් සමුගත්ත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමින් වැඩසටහන ආරම්භ කරන්න සූදානම්. විශේෂයෙන්ම අද දවසේදී ලෝකයේ තියෙන තොරතුරු, ලංකාවේ තොරතුරු කොවිඩ් සම්බන්ධයෙන්, කොවිඩ් ආසාදිතයන් මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් සහ අලුත් ප්‍රවණතා ගැන පුවත්පත්වල තියෙනවා. අමාත්‍ය මංගල සමරවීර මහත්මයා ගැන විවිධ අය ප්‍රකාශ කරපු සංවේගදායක පුවත්, ඒ වගේම තමයි ඔහුගේ මතකයන් අද පුවත්පත්වල තියෙනවා. ඒ වගේම පහුගිය දිනවලදී කතා වුණු පුවත් යාවත් කාලින වීමත් අද අපිට කතා බහ කරන්න පුළුවන්. ජෙනරාල් ශවින්දු සිල්වා මැතිතුමා සම්බන්ධ කරගෙන බලාපොරොත්තුවක් තියෙනවා. දිනුෂ කොහොමද ලෝකේ තත්ත්වය? ඔව්, ලෝකේ තත්ත්වය වාර්තා කරද්දී අපි මේ ඉලක්කම් වලින් උනත් කියන්නේ දත්ත විදියට වාර්තා කරන්නේ මේ මිනිස් ජීවිත ගැන. මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා, ඊළඟට විජමු ලොකු බණ්ඩාර හිටපු කතානායකතුමා මේ විදියට ලංකාවේ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන් ලෝකෙත් එහෙම තමයි. මේ අද දවසේදී අපි වාර්තා කරනවා 21,39,45732ක් ආසාදිතයන් සමස්ත වශයෙන් වාර්තා වෙනවා. මේ අය අතර ඉන්නවා දුගී පෙළක ඉන්න යාචකයාගේ සිට මහා මැදුරක ඉන්න ධනකුවේරයා දක්වා සියලුම දෙනා මෙතන ඉන්නවා. ඊයේ දවසට වාර්තා වෙනවා 6,49,520ක් 6,49,520න් 1,44,409ක් වාර්තා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් ආසාදිතයෝ. ඉන්දියාවෙන් 51,016ක්, බ්‍රසීලෙන් 31,014ක්. ඊළඟට අපිට අසල්වැසි යාබද කිව්වේ අල්ලපු ගෙදර නෙවෙයි, නමුත් මේ කලාපේ ඉන්දුනීසියාවෙන් 19,106ක් වාර්තා වෙනවා. මරණ සංඛ්‍යාව සැලකුවාම ඉන්දුනීසියාවේ මරණ 1,038ක් ඊ දවසේ වාර්තා වෙනවා. සමස්ත මරණ සංඛ්‍යාව මේ වෙනකොට 44,63,876ක්. ඊ දවසට මරණ 10,379ක් වාර්තා වෙනවා. ඒ අතරින් 1,130ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙන්නේ. මරණ 735ක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. මරණ 885ක් බ්‍රසීලෙන් වාර්තා වෙනවා. බ්‍රසීලය මේ ඊළඟ රැල්ල, එහෙම නැත්නම් විශේෂයෙන්ම යුරෝපීය සහ ඇමරිකා එක්සත් ජනපදය මේ ආදී රටවල ඊළඟ රැල්ල ඊට වඩා බරපතල වෙයි කියලා හිතනවා, විශ්වාසය පළ කරනවා. ඒ තමයි ශීත ඍතුව ආරම්භ වීමත් එක්ක. කොහොමනත් චීනයට පුළුවන් වෙලා තියෙනවා ඩෙල්ටා ප්‍රභේදයක් පාලනය කරගන්න. ලෝකේ වාර්තා කරනවා. ඊළඟට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා තවදුරටත් කියා සිටිනවා ලොක්ඩවුන් කරලා පළක් නැහැ කියලා. නවසීලන්තයේ ආසාදිතයෝ වැඩි වෙමින් යනවා කියලා වාර්තා වෙනවා. මෙහෙම තත්ත්වයක අපි ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල විමසන්න ලෑස්ති. අද අගෝස්තු මාසේ 25 වෙනිදා බදාදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වලයි මේ. අද දින මින පුවත්පතේ මුල් පුවත ඔබ වෙත ඉදිරිපත් කරන්න සූදානම්. ගෙන් වූ කොවිඩ් එන්නත් ගණන කෝටි 2 පණි. ගෙන් වූ කොවිඩ් එන්නත් ගණන කෝටි 2 පණි. සයිනෝෆාම් කෝටි 2යි, ඇස්ට්‍රාසෙනිකා මිලියන 2.8යි, ස්පුට්නික් V නැත්නම් ස්පුට්නික් 5 කියන එන්නත 1,80,000යි, ෆයිසර් 5,69,000යි, මොඩර්නා මිලියන 1.5යි. මේ වන විට 1,21,26,490 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දීලා තිනවා. 1,21,26,492ක් පළමු මාත්‍රාව අරගෙන තිනවා. 1,58,7,494කට දෙවෙනි මාත්‍රාවත් ලබා දීලා තිනවා. 1,58,7,494කට 96කට
ඒ කියන්නේ 5.8 මිලියන 5.8ක ජනතාවට දෙවෙනි මාත්‍රාවත් ලබා දීලා තිනවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රකාශය තමයි අද දිනමින මුල් පුවත විදිහට වාර්තා කරන්නේ. මේවට වෙච්ච මුදල් ප්‍රමාණය කොච්චරද කියලා කල්පනා කරලා බලන්න වටිනවා. කෝටි 240 කෝටි 2400ක් වියදම් වුණා කියලා ඊයේ පෙරේද වාර්තා වුණා. ඒ පහුගිය සතියේ වෙද්දි ලංකාවට ලැබෙන්න නියමිතව තිබිච්ච ප්‍රමාණය දක්වා. එතකොට ඊට වඩා වැඩි ප්‍රමාණයක් අනාගතයේදී වියදම් කරන්න සිද්ධ වෙයි. ඒ එන්නතර පමණයි ඊට පස්සේ සිරින්ජ අනිකුත් කාරණාවලට යන වියදම මෙතකයි කියා තවම හරියට ගණන් කරන්නත් ඕනේ. ඒ අතරේ ඔක්සිජන් ඉල්ලුම 6 ගුණයකින් වැඩි වෙයි කියලා අද අරුණ පුවත්පතට ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන උදේජීව ඒකනායක ඒ වගේම මේ අවශ්‍යතාවත් එක්ක සතියකට ලීටර් ලක්ෂ 3ක් ආනයනයට කැබිනට් මණ්ඩලය අවසර දුන්නා කියලත් අද වාර්තා කරනවා අරුණ පුවත්පත මුල් පිටුවේ. කොවිඩ් ප්‍රසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා දෛනිකව භාවිත කළ වැඩිම ඔක්සිජන් ප්‍රමාණය වන ටොන් 120 පෙරේදා ආසාදිතයන් සඳහා භාවිත කරලා තිනවා. මේ වෙනකොට දෛනිකව කියන්නේ පෙරේද වැඩිපුරම භාවිත කරලා තිනවා මෙතෙක් මේ කොවිඩ් රෝගීන් සඳහා භාවිත කරපු ඔක්සිජන් ප්‍රමාණය සලකා බැලීමේදී ඒ කියන්නේ දවසට ටොන් 120ක් භාවිත කළා. ශ්‍රී ලංකාවේ ඔක්සිජන් නිෂ්පාදන සමාගම් දෙකද මේ වන විට දෛනිකව නිෂ්පාදනය කරන්නේ ටොන් 78ක් විතරයි. ඒ නිසා ඉතිරි ඔක්සිජන් ප්‍රමාණය ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ආනයනය කරනවා. මේ වන විට ඉන්දියාවෙන් ඔක්සිජන් ටොන් 320ක් ගෙනල්ලා තියෙනවා. ඩෙල්ටා පැතිර යාමත් සමග ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ගේ සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා. අද ජාතික පුවත්පත් සියල්ලම වගේ මේ කාරණාව පැහැදිලි කරනවා. හැබැයි ඒ සියලුම ලියුම්කරුවන් අවසන් කරන්නේ මේ වාර්තාව මේ ඔක්සිජන් ඉල්ලුම 6 ගුණයකින් වැඩි වෙයි කියන වාර්තා සියල්ල ඉවර කරන්නේ අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්න එළියට යන්න එපා පරිස්සම් වෙලා ඉන්න කියන එක. ලංකාදීප පුවත්පතේ මුල් පුවත දොස්තර තර්ජනය රිචාඩ් ඇතුළු 13 දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි කියන එක තමයි ලංකාදීප පුවත්පත අද මුල් පුවතෙන් වාර්තා කරන්නේ. ඔප්පු වුණොත් බන්ධනාගාරයෙන් නඩු විභාගයක්. රිචාඩ් බදුරුදීන් මහතා වැලිකඩ බන්ධනාගාරවල වෛද්‍යවරයෙකුට බැන මරණ තර්ජනය කළ අය කියන සිද්ධියට අදාළව 13 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ඇතයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරා කියලා චන්දන ඒකනායක මහතාගේ ප්‍රකාශය අද සඳහන් කරලා තිනවා ලංකාදීප පුවත්පත. අද මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්තලය විශේෂ අවධානයකින් යුතුව වාර්තා කරනවා කොවිඩ් ආසාදිතව සිටි මංගල දැයින් සමුගනී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගෙන දේශපාලන ක්ෂේත්‍රයේ වඩාත් ආందోලනාත්මක චරිතයක් වූ හිටපු ඇමති මංගල පිණිසිරි සමරවීර මහතා කොවිඩ් ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී පෙරේදා ඊයේ පෙරවරුවේ අභාව ප්‍රාප්ත වූයේය. කොවිඩ් ආසාදනය වීමෙන් සති දෙකකට ආසන්න කාලයක් ඔහු කොළඹ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. 1994 අවුරුද්දේ පත්වෙච්ච චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ ජනමාධ්‍ය තැපැල් සහ විදුලි සංදේශ ඇමතිවරයා විදියට කටයුතු කරපු ඒ මහතා ඒ කාලේ ලාබාලතම කැබිනට් ඇමතිවරයා වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ යුගයේදීත් විවිධ ඇමති දුහර හෙබවූ ඔහු 2007 අවුරුද්දේ එක්සත් ජාතික පක්ෂයට එක් වුණා. පසුව 2015 අවුරුද්දේ පත්වෙච්ච ආණ්ඩුවේ විදේශ කටයුතු සහ මුදල් ඇමතිවරයා විදිහට කටයුතු කළා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් ලයිස්තුවෙන් තරඟ කිරීමට මේ මහතා නියමිතව තිබුණා. නමුත් පස්සේ පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු ලයිස්තුවෙන් තමන්ගේ නම ඉවත් කරගත්තා. කොහොම වුණත් 2021 අවුරුද්දේ ෆ්‍රීඩම් හබ් ව්‍යාපාරය කියලා යලිත් නව ව්‍යාපාරයක් ආරම්භ කරමින් මංගල සමරවීර මහත්මයා අලුත් දේශපාලන ගමනක් ආරම්භ කළා. මේ යාමට පෙර මංගල සමරවීර මහතා මේ ෆ්‍රීඩම් හබ් කියන ව්‍යාපෘතිය ඔස්සේ ඊළඟ ප්‍රවණතාව ගොඩනගන්න උත්සාහ ගත්තා කියලයි අද මව්බිම් පුවත්පත සඳහන් කර සිටින්නේ. ඒ තමයි ප්‍රධාන සිරස්තල. ඒ අතරේ අවුරුදු 3මාරක දරුවෙක් මේ ශ්‍රී ලංකර කරෙද්දී වැටිලා මිය ගියා කියලා පුතකුත් වාර්තා වෙනවා. නිසා දරුවෝ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ මොහොතක් මේ ඒ පිළිබඳ පුවත් තියෙනවා. අපි යමු විරාමයට. විරාමෙන් පස්සේ ජෙනරල් ශරණ සිල්ලා මහත්මයා ඉන්නවා ඔබත් එක්ක සම්බන්ධ කරගන්න. අපේ ප්‍රධාන අනුග්‍රහක බවතා නෙස්ටමෝල්ට් ෆස්ට් කප් එක 100%ක් සූදානම් සිටින නෙස්ටමෝල්ට් ශක්තිය බලය ලබා දෙන්න අපි සූදානම් අද දවසේදීත් නෙස්ටමෝල්ට් උදේ වඩන ඔබට කියන්නේ. ඔව් නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල අද නෂීර් මොහමඩ්ගේ නෂීර් මොහමඩ් ලියනවා ඔබේ සිහින වලට කල් එකතු වීමේ දිනයක් නැත. ගැඹුරු හුස්මක් ගෙන නැවත උත්සාහ කරන්න. ඔබේ සිහින වලට කල් එකතු වීමේ දිනයක් නැත. ගැඹුරු හුස්මක් ගෙන නැවත උත්සාහ ගන්න. නෂීර් මොහමඩ්ගේ නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල ඒ ඔබේ සිතුවිල්ල ලියන්න නෙස්ටමෝල්ට් පේජ් එකේ. හෙට දවසේ නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල ඔබේ සිතුවිල්ල වෙයි. නෙස්ටමෝල්ට් ඔබ බලගන්වන්න 100%ක් සූදානම්.
අපි සුදන්න වෙනවා දිනූෂ පහුගිය දවස් කිහිපෙම අපි උත්සාහ කරේ මාව සම්බන්ධ කරගන්න. ජෙනරාල් ශෛලේන්ද්‍ර සිල්වා මහත්මයාව සම්බන්ධ කරගන්න රාජකාරී බොහොමයක් අස්සේ තමයි උදේට ඇවිල්ලා අපිත් හැමදාම උදේ කතා කරලා කරදර කරනවානේ. තොරතුරු ජනතාව වෙත ලබා දෙන්නේ. එතුමා ආරක්ෂක මාලික ප්‍රධානියා. ඒ වගේම තමයි යුද හමුදාවේ හමුදාපතිවරයා. අපිට මතකයි මානසික මෙහෙම වෙලාවක කටයුතු කරේ කොහොමද? දැන් කටයුතු කරන්නේ කොහොමද කියලා වැඩි කැමති නෑ. කියලාට ඒ තමන්ගේ විස්තර. ආයුබෝවන් ඔබතුමන්ට සුබ දැසනක්. ආයුබෝවන් සුබ දැසනක් පුද්දික සහ දිනූෂ. ආයුබෝවන් ඔබතුමන්. අපි කැමතිම ජෙනරාල්තුමනි පහුගිය දිනවලදී රාජකාරී කිහිපයක්ම රටක් විදිහට අපි දැක්කා. එකක් තමයි දළදා පෙරහැර. එය පරිස්සමෙන් වැඩ කටයුතු කරේ කොහොමද කියන එක ඊයේ දවසේදී අපි පුවත් වාර්තා කරා. දළදා පෙරහැර, කතරගම පෙරහැර මේ වගේ දේවල් කොහොමද ජෛව බුබුලු ආකාරයෙන් කිසිම ජනතාවට සම්බන්ධ වෙන්නේ නැතුව මේ කාරණාව කරේ කියලා. ඒ වගේම තමයි එන්නත් කරන්නේ සම්බන්ධයෙන් මේ රට ඇඳින් නීතිය දාලා තියෙන කාල සීමාවේදී වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන එකත් අපි දැක්කා. මම කැමතියි ඔබතුමාගෙන් මේ වෙලාවේ මුලින්ම දැනගන්න එන්නත් කරන වැඩපිළිවෙලේ තත්ත්වය මොන වගේද මේ වන විට අපේ රටේ අද වෙන විට. ඔබුද්දික දැන් බලන්නවා අතිකරු ජනාධිපතිතුමා මේ කොවිඩ් සඳහා විශේෂයෙන්ම වෙනස් රටවල එන්නත් කරන්නට යොහුසුළු වන කාල සීමාවද දැන් දුන්නේ එන්නත් කරන්නේ තමයි අපේ ප්‍රධාන විසඳුම විය යුත්තේ කියලා. ඉතින් ඒ අනුව තමයි මේ රටක් වශයෙන් අපි අනෙකුත් රටවල් වලට ඉස්සෙල්ලා මේ ශ්‍රී ලංකාවට එන්නත් ලබා ගැනීමට ක්‍රියා කරේ. ඉතින් ඒ අනුව අපි මේ වන විට 2,06,78,150ක් එන්නත් මාත්‍රා ශ්‍රී ලංකාවට රැගෙනීමට අපි කටයුතු කරලා තිබෙනවා. 2,06,00,000ක් කියන්නේ විශාල සංඛ්‍යාවක්. මම හිතන්නේ ඒ අතරින් අපි මේ වන විට 1,80,99,065ක් මේ වන විටත් අපි එන්නත් කරණය කිරීමට කටයුතු කරලා තිබෙනවා. අපි එන්නත් කරණය කරනු ලබන්නේ රටේ වයස අවුරුදු 30ට වැඩි ශ්‍රී ලාංකිකයන් සඳහා. මෙහිදී අපි ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30ට අඩු කණ්ඩායමට එසේත් නොමැතිනම් වයස අවුරුදු 18යි 30යි අතර යම් කිසි සුළු පිරිසකටත් අපි ලබා දුන්නා. ඒ ඇවිල්ලා විශේෂයෙන්ම අපනයන ශේෂ්ත්‍රයේ සම්බන්ධ වෙච්ච ඒ වගේම වරාය ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවන්හි නියුතු දැන් බැලුවොත් හමුදාවලක් ඉන්නවා වයස අවුරුදු 30ට අඩු අයවලුන් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තියෙන ඒ වගේ ශේෂ්ත්‍රවල ඍජුවම මේ ජනතාවත් එක්ක සම්බන්ධ වෙන අයලුන්ටත් යම් කිසි සුළු පිරිසක් ලබා දුන්නා. නමුත් විශේෂ වැඩසටහනක් හැටියට එන්නත් කරන්නේ වයස අවුරුදු 30ට වැඩි පෙබරවාරියට. ඉතින් මේ වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි පිරිස් අතර එන්නත් ලබා දීමේදී මේ වන විට අපි 1,27,47,463ක් ප්‍රථම මාත්‍රයේ වශයෙන් උත් දෙවන මාත්‍රයේ වශයෙන් 59,51,602ක් මේක තමයි වැදගත් වෙන්නේ. එන්නත් දෙකම ලබා ගැනීම වැදගත් වෙනවා. 59,51,602ක් ලබා දීලා තිබෙනවා. වයස අවුරුදු 30ට වැඩි ජනතාව. ඒ කියන්නේ වයස අවුරුදු 30ට වැඩි ශ්‍රී ලාංකිකයන් 51.75ක් අපි සම්පූර්ණයෙන්ම එන්නත් කරණය කළා තිබෙනවා. ඉතින් මේක අපි වගේ කුඩා ආර්ථිකයක් තිබෙන කුඩා රටක ඉතාමත් විශේෂයි. 51.75ක් කියන වයස 30ට වැඩි අයවලු. එපමණක් තමයි අපි සාමාන්‍යයෙන් වයස අවුරුදු 20යි 30යි අතර ඛණ්ඩයේ පංගර කිව්වා යම් හේතු මත මේ ආස්තිය සමග ගැටෙන සහ අපනයන ශේෂ්ත්‍රයේ මේ අයුන් අතරිමුත් 19.04ක වගේ අගයකටත් අපි මේ අවස්ථාවේදී එන්නත් කරණය කළා තිබෙන නැතුව නෙවෙයි. වෙබ්සයිට් 18යි 30යි අතර කණ්ඩායමේ 19.04ක් පොද එතන තිබින්නවා සාමාන්‍යයෙන් මිලියන 3.3ක් වයස අවුරුදු 18ට වැඩි කට්ටිය ඒත් එක්කම 18ට අඩු 12ට වැඩි ඒ කාණ්ඩෙත් ඉන්නවා මිලියන 3.5ක් රටේ. නමුත් අපි මේ වන විට එන්නත් කරණය කරන්නේ 18ට නෙමෙයි 30ට උඩ සංඛ්‍යාවට තමයි. ඉතින් මේ අවස්ථාවේදී අපි දකිනවා රටේ තත්ත්වයක් එක්ක අපි දැක්කා වයස අවුරුදු 60ට වැඩි අයවලුන් දැන් උදාහරණයක් වශයෙන් ඊයේ දිනේදී කොවිඩ් නියුමෝනියාව සෑදීමෙන් නිදාංගත රෝග සහ විවිධ රෝග යටතේ මියගිය නමුත් මියගියන් පසුව ඒ මලසිරුර නිකුත් ඉවත් කර ගැනීමට ප්‍රථම කර ලබන ඇන්ටිජන් පරීක්ෂණවලදී තහවුරු මරණ හැටියට සියල්ලක්ම කොවිඩ් ආශ්‍රිත කියලා එතකොට යන්නේ මරණ 190ක් වාර්තා වෙනවා. මේ 190න් 150 දෙනෙකු වාර්තා වන්නේ
කොවිඩ් වයස අවුරුදු 60ට වැඩි මිය ගිය අයවලුන් 150ක්ම 60ට වැඩි අයවලුන්. ඉතින් ඒ කියන්නේ වයස 60ට වැඩි පුද්ගලයන්ට මේ අවදානම වැඩි. ඒ වගේම විවිධ නිදන්ගත රෝග තිබෙන කට්ටියත් මේක සත්‍යයක් බලපාලා තිබෙනවා. ඒකින්දම දැන් සති 3කට පමණ ප්‍රථම නැවත වතාවක් මේ වයස අවුරුදු 60ට වැඩි කණ්ඩායම් වලට එන්නත් ලබා දෙන්න කියලා විශේෂ වැඩසටහන අපි ක්‍රියාත්මක කරා. දියත වෙන ඒත් එක්කම විහාර මාදේවි පරිශ්‍රය වෙනත් රෝහල් වල මේ කටයුත්ත කරා. නමුත් ඒ කරලත් අපි දකිනවා තවමත් ඒ සඳහා යොමු නොවිච්ච කණ්ඩායම් මේ රට තුල සිටිනවා. ඒක යම් කිසි අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් අපි දකින්නේ අපි ඒකින්දම තමයි විශේෂයෙන්ම රජය මෙම 18 වෙනිදා සිට 30 වෙනිදා දක්වා නිරෝධායන ඇතිරි නීතියක් පනවපු අවස්ථාවේදීත් දැනුම් දුන්න අපි විශේෂ වැඩසටහනක් සඳුදාදීනේදී ආරම්භ කරනවා කියලා. මේ අනුව වයස අවුරුදු 30ට 60ට වැඩි කණ්ඩායම් වලට එන්නත් කරන මේ වෙනට ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛව අපි සෑම දිස්ත්‍රික්කෙම මේ අයවලුන් ස්වාගෙන එන්නත් කරන ලබනවා. අපි රටේ ජනතාව දැන් මේ බව තේරුම් ගත්ත හින්දා අපි හිතනවා යම් කිසි පුද්ගලයෙක් ඔබගේ නිවසේ නැත්නම් ඔබගේ ආසල් වශයෙන් නිවසක වයස අවුරුදු 60ට වැඩි එන්නතක් ලබා නොගෙන සිටිනවා නම් මේක අවස්ථාව ඔබගේ නිවසට පවා අපි ජංගම රස ගෙනල්ලා හමුදාවෙන් එන්නත් කරනවා මේ ලබා ගන්න. මොකද මේක තාමත්ම වැදගත් වෙනවා කාටවත් බල කරනවා නම් නෙවෙයි. නමුත් එන්නත ලබා ගැනීම තමයි ප්‍රධාන විසඳුම වෙන්නේ. ඒකින්ද මේ ඔබ අහුවේ ප්‍රශ්නේ එන්නත් කරන සම්බන්ධයෙන් අපි තාමත් වේගෙන් මේ එන්නත් ලබා දෙමින් පවතිනවා. ඉතාමත් අපහසුතාවයන් යටතේ තමයි රටක් එන්නත් මේ රටට ලබා ගන්නේ. මාකට් එකේ ගියාට එහෙම ගන්නත් හැකියාවක් නැහැ. තරගකාරී තත්ත්වයක් යටතේ ගෙන්නා ගන්න ලබන එන්නත ලබා ගැනීම පුරවැසියෙක් හැටියට අපගේ යුතුයකමක් වෙනවා. ජෙනරාල්තුමනි දැන් මේ එන්නත් කරන වැඩසටහන කොළඹට විතරද මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ? එහෙම නැත්නම් බස්නාහිරට විතරද ගමට නැද්ද? මේ එන්නත් කරන මුළු දිවයින පුරාටම ක්‍රියාත්මක. දැන් උදාහරණයක් වශයෙන් අපි පසුගිය සිකුරාදම යුද හමුදාව ගත්තොත් යුද හමුදාව ආරක්ෂා සේනා 7ක් යටතේ ක්‍රියාත්මක වෙන්නේ රටේ මේ සියලුම කටයුතු සඳහා. ඒ ආරක්ෂක සේනා 7ට නැත්නම් පළාත් 9ටම අපි උපදෙස් දුන්නා සෑම දිස්ත්‍රික්කයකටම එන්නත් කරන කණ්ඩායම් යොදවන්න කියලා. අප දකින්නේ නැති මේ දවස් 2ක 3කට පමණ ප්‍රථමදී යාපනයේ අධිපේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජංගම එන්නත් කරන කණ්ඩායම් ගිහිල්ලා එසේ එන්නත් කරන්නේ කරන ලබන. මේක කොළඹට පමණක් නෙමෙයි මුළු දිවයිනටම බලපෑම් ආකාරයට තමයි එන්නත් කරන්නේ කරගන්නේ. අතිගරු ජනාධිපතිතුමා සිකුරාදා පැහැදිලි උපදෙස් දුන සෑම ග්‍රාම සේවකවරයෙක්ම ඒත් එකම ප්‍රාදේශීය ලේකම්වරයෙක්ම සම්බන්ධ වෙලා මෙතෙක් එන්නත් ලබා නොගත් වයස අවුරුදු 60 වැඩි කණ්ඩායම් වල නාම ලේඛන යුද හමුදාවට බාර දෙන්න කියලා යනුව ඊයේ දවල් අපිට නාම ලේඛන බාර දුන්නා. එසේ වෙතත් අපි සිකුරාදා ඉඳලම අපි දන්න ප්‍රමින් අපේ භූමියේ තොරතුරු වලට අනුව අපි එන්නත් කරන්න ආරම්භ කරන ලැබුවා. දැන් අදින් පස්සේ මේ ආකාරයෙන් සෑම ප්‍රදේශයකම ඕන් හොයාගෙන ගිහිල්ලා එන්නත් ලබා දීමට අපි අටතු කරන ලබනවා. අමුදවතුමනි විශේෂ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ඔබතුමාගෙන් මේ එන්නත් කරන්නේ සම්බන්ධයෙන් මම ප්‍රශ්න කරන්න කැමතියි. එකක් තමයි දැන් ලංකාවේ ඉඳලා පිටරට යන නැත්නම් ශ්‍රම බලකාය අපෙන් පිටරටට ගිහිල්ලා අපිට මුදල් ලබා දෙන කණ්ඩායම් ඉන්නවා. ඔවුන්ට කොහොමද එන්නත් කරන්නේ සම්බන්ධයෙන් කටයුතු සූදානම් වෙන්නේ? සවුන්ඩ් ෆාම් එන්නත සමාන අපි ඕන්ට මයින දහසකට අංශික සංඛ්‍යාවකට මෙසේ පිටරටවල රැකියා බලාපොරොත්තු වෙන කියාවලුට මේ එන්නත් කරන්නේ කරුණ ලැබුවා. මෙහිදී සමහර පුද්ගලයන් ඒ කොයිත් කාර්ය සාධක බලකායේ අපි කිව්වා රෙජිස්ටර් වෙන්න කියලා අර ශිෂ්‍ය ශිෂ්‍යාවන් වගේම ඔවුන්ට ඒත් එක්කම විදේශ සේවා කාර්යනිරත අංශයේ විසිනුත් ඔවුන් විසින් රෙජිස්ටර් වෙලා ඔවුන් සොයාගෙන මේ එන්නත් කරන වැඩසටහනට ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලික අපේ ප්‍රධාන රෝහල නාරහෙම් පිටත මේ එන්නත ලබා දීමට කටයුතු කරලා ලැබුවා. නමුත් සමහර පුද්ගලයන් ඉන්නවා අපිට දෙන්න ෆයිසර් අපිට දෙන්න මොඩර්නා එනිසා නම් වශයෙන් ඉල්ලනවා මේ රටටම යන්න ඉන්නේ කියලා. නමුත් අපි මේ වන විට විදේශ සේවා විදේශ අමාත්‍යාංශයෙන් මේ හින්දම ලිඛිතව ඉල්ලලා සෑම තානාපති කාර්යාලයක් කරාම එන්නත් ලබා ගැනීම මොන එන්නතද ලබා දිය යුත්තේ කියන සම්බන්ධව පැහැදිලි අවබෝධයකින් ඉන්නේ. කිසිම රටක් ෆයිසර් පමණක් තරම් එන්න කියලා අපිට දැනුම් දීලා නැහැ. කිසිම රටක් මොඩර්න පමණක් අරන් එන්න කියලා නැහැ. නමුත් බොහෝ රටවල් වල කියලා තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කරන ලද හෝ අනිකුත් ලංකාව ලෝකෙ තිබෙන එන්නත් අනුමත කරනවා.
නමුත් සමහර රටවල පමණක් කියලා තිනවා එකක් දෙකක් පමණයි මං එන්නත් මේ සඳහා මේ වගේ දෙකක් ලබාගෙන ඉන්න පුළුවන් නම් සුදුසුයි කියලා නැත්නම් මේ එන්නත් අපි පිළිගන්නේ නැහැ කියලා පොවත් කියලා නැහැ. නමුත් අපි මේ අනුව රටේ ජනතාවට මේ වගේ විදේශගත වෙන ජනතාවට එන්නත් ලබා දීම අපි සුදාමුදාරෝහණය කරනවා. ඉගෙන ගන්න තවදුරටත් ඒක පැහැදිලි කරගන්න. ඒ කියන්නේ සයිනෝෆාම් වෙන්නත විද්ද කියලා අපේ රටට වීසා දෙන්නේ නැහැ කියලා නිල වශයෙන් කවුරුවත් දැනුම් දීලා නැහැ කියන එකද ඔබතුමා පැහැදිලි කරන්නේ. මොකද ලොකු මතයක් සමාජෙට ගිහිල්ලා තියෙනවා. රටවල් දෙක තුනක් තිබෙනවා දිනුෂ ඕන් කියලා තිබෙන්නේ මේ එන්නත් ඕනම එකක් ගේන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඕන් කියලා තිනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කරපු එන්නත් ගන්නවා කියලා 85ක් 90ක රටවල් කියලා තිබෙනේ. ඊට අමතරව සමහර රටවල් තිබෙනවා මේ එන්නත ඒ Pfizer කියන එක කියලා නැහැ. නැත්නම් Moderna කියලා නැහැ. එන්නත් ලබන්නේ. මෙහිදී ප්‍රශ්නේ තියෙන්නේ එන්නත නෙමෙයි. ඕනම එන්නතක් ලබාගෙන આવොත් රටක් පිළිගන්නවා කියලා තිබෙනවා. එන්නත් කිසිදු මාත්‍රයක් ලබා නොගෙන આવත් රටකට ඇතුළු වෙන්න පුළුවන් කියපු රටවල් 90ක් පමණ තිබෙනවා. නමුත් සමහර පුද්ගලයන් බලාපොරොත්තු වෙන මේ Pfizer වගේ එන්නතක් ලබාගෙන ගියාම කිසිදු නිරෝධායන ලක් නොවි ඇතුළට යන්න පුළුවන් හැකියාවක් තිබෙන රටවල් තිබෙනවා. ඉතින් ඒකින්ද මේ හිතන්නේ හැම වෙලෙම මේක අරන් ගියාම අපිට ඉදිරියේදී ඕනම රටකට යන්න පුළුවන්. සමහර පුද්ගලයන් අපිට කියනවා අපිට මේ රටවල් 5-6කට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒකින්ද අපිට මේක ගැහුවොත් තමයි හොඳ යුරෝපෙටත් යන්න අදහසක් තියෙනවා. ඒකින්ද මේක ගහගත්තොත් හොඳයි කියන වගේ මතයන් තිබෙනවා. ඉතින් අපිට ඒ ආකාරයෙන් වෙන් කරගෙන මේ කිරීමට හැකියාවක් නැහැ මේ අවස්ථාවේදී. රටේ ජනතාව සිතාගත යුත්තේ හැකියක්මනින් එන්නතක් ලබා ගැනීමට කටයුතු කිරීම. යුදාමගතමනේ අවසන් ප්‍රශ්නය මම ගොඩක් වෙලා ගන්නෙ නැහැ. දැන් තවත් අය බලාගෙන ඉන්නවා මිතුමා නිදහස් වෙනකම්. මම ඔබතුමාගෙන් අහන්නේ දැන් විශේෂ කාරණා කිහිපයක් අපිට ස්වාධීන රූපවාහිනී සේවයටත් මේ පිළිබඳව වාර්තා වුණා. දැන් ඕස්ට්‍රේලියාව, එංගලන්තේ මේ වගේ රටවල් වල සමහරක් උත්සවවලට නැත්නම් විශේෂ තරඟවලට සහභාගී වෙන්න දරුවන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙම විශේෂිත තොරතුරක් මොනවාරි ආවොත් කාගෙන්ද ඉල්ලීම කරන්න ඕන මේ පිළිබඳව සොයා බලන්න කොවිඩ් කාර්යසාධක බලකායෙන් වෙනම ඒකකයක් තියෙනවද? යම් කෙනෙකුට විශේෂ වරප්‍රසාදයක් යටතේ රටකට යන්න වුණොත් රට වෙනුවෙන් ක්‍රියාත් අපිට ඔලිම්පික් කණ්ඩායමක් ගියා වගේ එහෙම විශේෂිත කවුරු හරි ජයග්‍රහණයකට හෝ යම් කිසි තරගයකට සම්බන්ධ වෙන්න තියෙනවා නම් කාගෙන්ද මේ පිළිබඳව ඉල්ලීම් කරන්න ඕන දැනුවත් වෙන්න ඕන කාගෙන්ද? කොවිඩ් කාර්යසාධක බලකායෙන් ඉල්ලුමක් කරන්න ඕනේ. ඒත් එක්කම සමහර පුද්ගලයන් ඔබ කියන දේට අපි මේ වන විටත් අපි ක්‍රියා කරලා තිබෙනවා. සමහර අපේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඔවුන් නියෝජනය කරනවා කියලා අපෙන් ඉල්ලුවා. ඊයේ දිනෙත් එවැනි 7 දෙනෙක් අපෙන් ඉල්ලලා තිබෙනවා රටවල් කීපයකට යන්න. ඒ අය වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම උපදෙස් ලබාගෙන ඔවුන්ගේ වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබාගෙන ඒ වයස් කාණ්ඩ දිහා බලලා සුදුසු වෙනතක් උන්ට ලබා දීමට අපි ක්‍රියා කරනවා. ඒත් එක්කම බුද්ධික විශේෂයෙන්ම කිව යුතුව තිබෙනවා අපි රටක් වශයෙන් මේ අවස්ථාවේදී නිරෝධායන ඇදිරි නීතිය යටතේ සිටින්නේ. අපි මේ කාලෙදී මම හිතන්නේ ජනතාව විශාල සහයෝගයක් ලබා දෙනවා. අපි පූර්වක මතක් කර යුතුයි. නමුත් මේක නෙමෙයි වැදගත් වෙන්නේ. මින් ඉදිරි කොයි දවසක හෝ අපි දැනට තිබෙන තත්ත්වයන් උතිස් වෙනදන් පස්සේ අපි දන්නේ තවම මේක තීරණය කරලා තියෙන දක්වා පමණයි. නමුත් ඉදිරියේදී රට විවෘත කරද්දී අපි මතක තියාගත යුතු කාරණේ තමයි අනිවාර්යයෙන්ම ඔබ මේ මුව ආරණ්‍යයක් පළඳගෙනම යා යුතුයි. රටේ තත්ත්වයේ කුයිදාසදින් විශාල වශයෙන් හමුවන හිමියම් වැඩියෙන් දකින කාල සීමාවක් අපි අපගේ ආරක්ෂාව රැකගත යුතුයි. ජනතාව මේ සඳහා මානසිකත්වයෙන් මෙම නිරෝධායන ඇදිරි නීති ඉවත් වෙන කාලේ සිටීම ඉතාමත් වැදගත් වෙනවා කියන කාරණෙත් අපි මේ අවස්ථාවේ මතක් කරනවා. ඔබගේ නාලිකාවලින් ඉල්ලන්නේ ජනතාව තවත් දැනුවත් කරන්න අපි ආරක්ෂා විය යුතු තිබෙනවා. මේ හමුවන්නේ අපි මේ මාසේ 23යි ජූනි 25යි අතර කාල සීමාවටම අපි රටක් වසාගෙන ඉඳලා නමුත් මේ ජූලි මාසේ අගෝස්තු මාසේ පළවෙනි සතිවල ක්‍රියාකාරකම් තමයි අපි මේ ව්‍යාප්තියට හේතු වෙලා තිබෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි. අපිත් එක්ක සම්බන්ධ වුණා ජෙනරාල් ශරණ සිල්ලාමතුමන්, එතුමා හමුදාපතිතුමන්, ඒ වගේම තමයි ආරක්ෂක මාලික ප්‍රධානියා, කොවිඩ් මාර්ධනය කිරීම නැත්නම් කොවිඩ් තුරන් කිරීමේ කාර්යසාධක බලකාරී ප්‍රධානියා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. එහෙම එතුමාලා දැන් අවුරුදු ගාණක් තිස්සේ අවුරුදුකමාරක් විතර තිස්සේ දිවාරය නැතුව අඛණ්ඩව වෙහෙස වෙනවා. හැබැයි එහෙම වෙච්ච පමණින් මේ වසංගතයෙන් මිදෙන්න බෑ. අපිට තියෙන්න ඕනේ කැපකිරීමක්, අපිට තියෙන්න ඕනේ වගකීමක්, අපිට තියෙන්න ඕනේ ස්වයංවිනයක්. අවසන් රන්දෝලි පෙරහැර වෙලාවේදී නැදුම්ගමුවේ රාජහස්සිය අර කරඬුව වඩම්මාගෙන දළදා මාලිගාවෙන් මුල් පියවර කීපය තබද්දී තමන්ගේ හොඬ ස්පර්ශ කළ බැලුවා
පාවඩය හරියට එළලා තියනවාද කියලා. ඒක අපේ මේ රූපවාහිනී කැමරාවලට හසු වුණා. ජාත්‍යන්තරයේ පවා අවධානයට ලක් වුණා ඒ කාරණාව. ඊයේ ජනමාධ්‍ය මාධ්‍යවරයා මේ කාරණාව කියනවා Minister wants politicians peoples to emulate නැදුම්ගමුවේ රාජා. නැදුම්ගමුවේ රාජාව අනුගමනය කරන්න මොහොත තමයි මේ. මොකද ඒ නැදුම්ගමුවේ රාජ පෙන්නපු ස්වයං විනය ඒ සාමූහිකත්වය රටක් විදියට මේ කොවිඩ් ප්‍රසංගතය මර්ධනය කිරීම සඳහා අපිට අවශ්‍යයි. සඳුන් ජයසේකර වාර්තා කරන්න ඩේලි මිරර් පුවත්පතට. ඒ නිසා අමාත්‍ය දල සලහපිරු මහත්මයා මේ මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා නැදුම්ගමුවේ රාජහස්සිය වගේ මේ වෙලාවේ අපි එක එක්කෙනා ස්වයං විනය පවත්වා ගන්න ඕනේ. සාමූහිකව මේ අර්බුදයෙන් ගොඩ එන්න කටයුතු කරන්න ඕනේ කියලා කරපු ප්‍රකාශය එක්ක අද මම හිතන්නේ අරුණ පුවත්පත කියනවා දේශපාලන භූමියේ පෙරලිකාර හිටපු ඇමති මංගල දිවිගමනේ සමුගණී කියලා ඡායාරූපයක වාර්තා කරන උදේජීව ඒකනායක මේ ඡායාරූපවල ඉන්නවා ඒ අවස්ථාවට ඒ අවසන් ගමන් යන මොහොතට සහභාගී වෙච්ච චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඊළඟට දලස් සලහ පෙරුම ජනමාධ්‍යමතුමා තිරානරස් ඔව් මේ සියලු දෙනා ඉන්නවා. ඒ අතරේ අද මේ පිළිබඳ සෝපල කිරීමේ අදහසුත් ජාතික පුවත්පත් වාර්තා කරනවා. ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිනවා දේශපාලනයේ පරිවර්තනයක් කළා කියන මාතෘකාව යටතේ අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රකාශය අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා ශ්‍රී ලාංකීය දේශපාලන ගමන් මගෙහි විශාල වෙනසක් කරපු අය පිළිබඳව වයි කියලායි ජනතාවට අමිල මෙහෙයක් ඉටු කිරීමට සක්‍රියව දායක වූයි කියලායි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. අද ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ වියව සම්බන්ධයෙන් එතුමාගේ ප්‍රකාශය. ඒවලම තමයි අග්‍රාමාත්‍යතුමා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා තිබෙනවා මංගලගේ කැපකිරීම මාගේ නොමියන මතකයක් කියලා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශය දේශපාලනයේදී නිර්මාණශීලී මිනිසෙකු හා අභියෝග හමුවේ තම මතකයන් බැහැරව නොගොස් සිය මතවාදයේ උදෙසා තම මතයෙන් බැහැරව නොගොස් සිය මතවාදයේ උදෙසා නිරතුරුවම සටන් කළපු අයෙකු වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා 2005 ජනාධිපතිතුමාදී තම ජයග්‍රහණය වෙනුවෙන් කළ කැපකිරීම නොමියන මතකයක් බව එතුමා ප්‍රකාශ කරලා තියෙනවා කියන එක පිළිබඳව අද අගමැතිතුමාගේ ශෝක පණිවිඩයෙන් එතුමා කතා බහ කරලා තියෙනවා. අගමැතිතුමා තමන්ගේ ශෝක පණිවිඩින් කියන කාරණාවදී කියන්නේ මංගලගේ කැපකිරීම මාගේ මතකේ නොමියනවා කියලා ඒ ප්‍රකාශයට හරියන පින්තූරයක් අද ජාතික පුවත්පත්වල පළවෙනි විශේෂයෙන්ම මෞබිම පුවත්පත මෙරට දේශපාලනයේ මංගල ලකුණ කියලා ලිපියක් පළ කරන පිටුවක් පුරා අර අගමැතිතුමා කියපු නොමියන මතකයන් මේ ඡායාරූපේ පේන්න තියෙනවා. ඒ තමයි බලන්න අද මෞබිම පුවත්පතේ තියෙන මේ ලිපිය මෙරට දේශපාලනයේ මංගල ලකුණ කියලා. ඒ තියෙනවා ඒ ඡායාරූපය මම වචරින් විස්තර කරන්න ගියොත් බුද්ධිකත් මමත් ඒක අසාර්ථක වෙනවා. බලන්න මේ මැද තියෙන ඡායාරූපය අගමැතිතුමා සහ මංගල සමරවීර හිටපු ඇමතිතුමා ඒ ඉන්න ඡායාරූපය. ඊට පස්සේ ජනාධිපතිතුමාගේ කතාවත් අපිට පුළුවන්කම තියෙයි එයත් ලංකාදීප පුවත්පතේ වාර්තාව ඉදිරිපත් කරන්න. දේශපාලනයේ පරිවර්තනයක් කරා කියලා තමයි අද ලංකාදීප පුවත්පත සඳහන් කරන්නේ. ජනාධිපතිතුමා මංගල සමරවීර ඇමතිතුමා පිළිබඳව කරපු සාකච්ඡාව සහ මේ ශෝක පණිවිඩය ප්‍රකාශය එහිදී විශේෂයෙන්ම හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ හදිසි වියව සැලවීමෙන් තමයි ඉතා සංවේගයකටපත් වූ බවත් ඔහුගේ අභාවය පිළිබඳව බලවත් කනගාටුවටපත් වන බවත් ප්‍රකාශ කරලා තියෙනවා කියන එක අද ලංකාදීප පුවත්පත ඇතුළු පුවත්පත් ගණනාවක් වාර්තා කරලා තියෙනවා. ඊළඟට අද ජාතික පුවත්පත්වල තියෙනවා මේ රෝගය කාටවත් එහෙම වෙනස් විදිහට වෙන්වෙන්ව සලකන්නේ නැහැ කියලා. අජිත් රෝහණ ටෙස්ට් පොසිටිව් for COVID-19 කියලා වාර්තා කරනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයාත් කොරෝනා ආසාදනය වී තිබෙන බව වාර්තා කරනවා. ඒ වගේම Air Force Chief ටෙස්ට් පොසිටිව් for COVID-19 ගුවන් හමුදාපති ඒ වගේම එයා මාර්ෂල් සුදර්ශන පත්‍රණ මහතාත් කොවිඩ් ආසාදනය වී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම ලංකාදීප පුවත්පත වාර්තා කරනවා ජානක වක්කුඹර මන්ත්‍රීවරයාටත් රාජ්‍ය මන්ත්‍රීවරයාටත් කොරෝනා කියන එක ලංකාදීප පුවත්පතේ වාර්තාව ඉදිරිපත් වෙනවා. රාජ්‍ය මන්ත්‍රී වක්කුඹරටත් කොරෝනා. ඔව්. එතකොට මේ සියලු දෙනාට සහ වාර්තා වෙන සියලුම ආසාදිතයන්ට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බලංගොඩ අවුරුදු 3මාරක දැරියක් හිටි හැටියේ ඇදවැටි මියයි කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. බලංගොඩ
පියසේන එන් හේවගේ තමයි මේ වාර්තාව ගෙන ඉන්නේ. බලංගොඩ මාරතැන්න ප්‍රදේශයේ වයස අවුරුදු 3 මාස 7ක් වයස ඇති කුඩා දැරියක නිවසේ සෙල්ලම් කරමින් සිටියේදී හිටි හැටියේ ඇදවැටි මරණයට පත්ව තිබෙනවා. මෙහිම මිය ගිහිල්ලා තියෙන දැරියගේ අම්මා කියනවා සිද්ධ වූ දවසේ දරුවා මිදුලේ සෙල්ලම් කරමින් හිටියා. හිටි හැටියේම දරුවා ඇද වැටුණා. දරුවා ළඟට ගොස් ඔසවගෙන කතා කළත් කතා කළේ නැහැ. බෙල්ල පැත්තකට හැරිලා තිබුණා. කටින් සෙම ටිකක් ආවා. මම හිතුවා ළමයාට ෆිට් එක හැදිලා කියලා. ළඟම තියෙන මාරතැන්න රෝහලට අරගෙන ගියා. එහිදී දරුවා මිය ගොස් ඇතැයි වෛද්‍යවරුත් කිව්වා. මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු වෙනවා. ඒ අතරේ දැන් මේ මරණයට හේතුව කුමක්ද කියන එක පැහැදිලි නොවුනොත් තවම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙන්නේ නැති වුණත් අද විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහත්මයා කරන ප්‍රකාශයක් අරුණ පුවත්පත වාර්තා කරනවා දරුවන්ගේ ඔක්සිජන් මට්ටම මනින්න කියලා. දරුවන්ගේ ඔක්සිජන් මට්ටම මනින්න අනවශ්‍ය විදිහට කලබල වෙන්නත් එපා. හැබැයි අර බලංගොඩ සිද්ධියත් එක්කම අපි මේක කියනවා ශ්‍රියානි විජේසිංහ වාර්තා කරන අන්දමට දරුවන්ගේ ඔක්සිජන් මට්ටම මනින්න මේ දවස්වල කොවිඩ් වෛරසය ආසාදනය වුවද රෝග ලක්ෂණ නොපෙන්වීම හෝ සුළු වශයෙන් පෙන්වන දරුවන් සිටින්න පුළුවන් නිසා දරුවන්ගේ ශාරීරික ඔක්සිජන් මට්ටම මැන බැලීම ඉතාමත් වැදගත් කියලා රිචුආර් ලමාරුහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහත්මයා සඳහන් කර සිටිනවා. මේ දවස්වල දරුවන්ගේ හැසිරීම ගැන ටිකක් අවධානයෙන් ඉන්න. මේම කිව්වම ඇත්තටම බය වෙනවා. කොහොමද මේ හැසිරීම කියලා. උන් විශේෂඥ වෛද්‍යතුමා සඳහන් කරන්නේ මේ දිනවල දරුවන්ගේ සාමාන්‍ය හැසිරීම රටාවේ වෙනසක් සිදු වෙනවා නම් ඒ පිළිබඳ වැඩි අවධානයකින් පසු වෙන්න ඕනේ. සුළු හෝ අසනීප තත්ත්වයක් පෙන්눔 කරන්නේ නම් ඇඳ විවේකයක් ලබා දෙන්න, දඟලන්න දෙන්න එපා. පොඩ්ඩක් පැත්තකට කරලා තියන්න. දරුවන්ගේ ශරීරයේ ඔක්සිජන් මට්ටම සුළු හෝ අඩුවක් පෙන්눔 කරන්නේ නම් වහාම රෝහල්ගත කරන ලෙසත් විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලීමක් කරනවා. දැන් කොහොමද කිදරදී මේ ඔක්සිජන් මට්ටම අඩු වෙලාද කියලා බලාගන්නේ? ඒවට ප්‍රායෝගික ගැටලු තියෙනවා. කොහොමුණත් විශේෂඥ වෛද්‍යවරුන් පවා දැන් කියන කතාවක් තමයි ඔය කොත්තමල්ලි ටිකක් ඉඟුරු කොත්තමල්ලි ටිකක් දිනපතා බොන එක එහෙම නැත්නම් මේ ස්ටීම් කරනවා කියලා කියන්නේ හුමාලයන් යන එක ඒවා විසඳුම් කියලා. දරුවන්ගේ ඔක්සිජන් මට්ටම මනින්න කියලා ඒ ඉල්ලීම කරන විශේෂඥ වෛද්‍යවරුන් දරුවෝ ගැන කතා කරද්දී පවුලේ සවම නිරෝධානයේ සිසු දියණිය කොරෝනාවට බිලි කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පුවත වාර්තා කරන්නේ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ 12 වැරදි පාසල් සිසුවියක්ද කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගියා කියලා තමයි සුජිත් හේවාජුලගේ වාර්තා කරන ලංකාදීපට. මෙසේ මේ ගොස් ඇත්තේ එම පාසලේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අභිමානි නවෝදයා සේරසුන්දර නැමැති සිසුවියක්. ඇය රාජගිරිය නාවල ගල්පොත්ත පාරේ පදිංචිව සිටියා. ඇයට හටගත් සුළු අසනීප තත්ත්වයෙන් පසුව ශ්වසන අපහසුතාවය දක්වා සංවර්ධනය වෙලා තියෙනවා. පසුව ඇය කොළඹ රිජ්ජාරය ළමාරෝහලට ඇතුළත් කර ඇති බවත් දැරියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි එහිදී කළ PCR පරීක්ෂණයේදී හඳුනාගත් බවත් රෝහල ආරංචි මාර්ග සඳහන් කරනවා. දැරියගේ අවසන් කටයුතු නිරෝධාන නීතියෙන් පෙරවදා සිදු කරා. ඇගේ පවුලේ සමාජිකයන්ට ප්‍රතිකාර කටයුතු වලට යොමු කර ඇති හේයින් ප්‍රදේශවාසීන් විසින් ඇයට පින්පෙත් පැමිණීම සිදු කරා. මම මේ සම්පූර්ණ ප්‍රවෘත්ති කිව්වේ දිනෝෂයෙන් දිගින් කො දරුවන් පිළිබඳව පරිස්සම් වෙන්න කියලා. මේ එළියට ගිහිල්ලා එන්නේ නැත්නම් එළියේ නිරෝධාන නීති කඩ කරමින් මාස්ක් එක පිළිබඳව සහ අනිකුත් සෞඛ්‍ය ආරක්ෂක දේවල් කඩ කරලා තියෙන දරුවන් නෙවෙයි වෙන්නට පුළුවන්. දරුවන් ගෙදරින් එළියට ගිහිල්ලා නැහැ. හැබැයි වැඩිහිටියෝ ඔබ ගෙදරින් එළියට ගිහිල්ලා ගෙදරට ආවා නම් මේ මාරයත් අරගෙන තමයි ගෙදරට ආවිලා තියෙන්නේ. අන්තිමට මොකද වුනේ? මේ දරුවන් කියලා කියන්නේ කොහොමද ගේ ඇතුළේ ඉන්න කණ්ඩායමක්. කවුන්ට එළියට යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම නිරෝධාන නීති පිළිබඳව දාපු කාලයක් වානුවේදී ගෙදරින් එළියට යන්නේ වැඩිහිටියන් විතරයි. වැඩිහිටි ඔබට අපිට ලොකු වගකීමක් තියෙනවා දරුවන් පරිස්සම් කරගන්න එකත් අපි පරිස්සම් වෙන එකත්. අද බොහෝ තැන්වලදී අපි මීට කලින් කතා කරා 60ට වැඩි අයට විතරයි දැඩි අවධානම තියෙන්නේ කියලා. දැන් අපි දිගින් දිගටම කතා කරනවා එහෙම දෙයක් නැහැ. දේශපාලනය බලන්නේ නැහැ. තානාන්තර බලන්නේ නැහැ. දරුවන්ගේද වැඩිහිටියන්ගේද මේ වයස පිළිබඳව ගැටලුවක් නැහැ. සියලු දෙනා අප අතරින් අරහෙන් මෙහින් අරගෙන හම්බු ලෙස ජීවිතක්ෂරපත් වෙන තත්ත්වයක් තමයි මේ තියෙන්නේ. පවතින ඩෙල්ටාවට එක අයෙකුගෙන් 8කට බෝ කළ හැකියි කියලා තියෙනවා. පවතින ඩෙල්ටාවට එක අයෙකුගෙන් 8කට බෝ කළ හැකි රටම දැඩි අවධානමක කියලා සන්ධ්‍යා කරුණාරත්න වාර්තා කරනවා. රට තුළ දැනට ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයෙන් වෛරසය ආසාදිත එක් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයන් 8 දෙනෙකුට වෛරසය බෝ කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. කොවිඩ් වෛරසයේ දරුණු ප්‍රභේද අලුතෙන් නිර්මාණය වීමේ අවදානම නිවැරදිව තේරුම් නොගෙන එවැනි රැල්ල පස්වෙනි රැල්ල සහ ඊළඟ කොවිඩ් ප්‍රභේදයට මුහුණ දීමට සූදානම් නොවුවහොත් නැවත නැවතත් රට වසාදවමින් රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තත්ත්වයකට යන යුගයක් ඇතිවීම නොයැලෙක්විය හැකි තත්ත්වයකට බව පත් වෙලා ඇති කියලා එතුමා ප්‍රකාශ කරනවා.
නිවෙස්වල ආසාදිතයන් බලන්න වෛද්‍ය සිසුන් 307ක් යොදවා තිබෙන බව වර්ණ පෙරමුණ වාර්තා කරනවා. අද අරුණ පුවත්පතට නිවෙස්වල ප්‍රතිකාර ලබන ආසාදිතයන් අධීක්ෂණය කිරීම සඳහා වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනය ලබන අවසන් වසරේ වෛද්‍ය සිසුන් 307 දෙනෙකු යොදවලා තිබෙනවා. ඒ වගේම විශේෂඥ වෛද්‍ය පද්ම ගුණරත්න මහත්මිය සඳහන් කරනවා ගිය සතියේ කොවිඩ් මරණ කලින් සතියට වඩා 75%කින් ඉහළ ගිහිල්ලා ඒ නිසා විද්‍යාත්මක ක්‍රමයට මිස රට අරින්න එපා කියන ඉල්ලීම කරනවා. මව්බිම් පුවත්පතේ වාර්තා කර සිටින්නේ. මෙතන මිනුවන්ගොඩ පොලිස් වසමේ 4ක් නිවෙස් තුලම මිය ගිහිල්ලා කාන්තාවකුත් ඒ අතර කියලා වාර්තා කරනවා. අද මව්බිම් පුවත්පතේ මිනුවන්ගොඩ ටෝනිකේ අතුකෝරල වාර්තාව අනුව මිනුවන්ගොඩ පොලිස් වසමේ ප්‍රදේශ 4ක පුද්ගලයන් සිව් දෙනෙක්. නිකම් වාර්තාවේ සිරස්වලේ දැක්කම හිතන්නේ එකම ගෙදර එකම වහලකට කියලා වගේ නෑ. පොලිස් වසමේ ප්‍රදේශ 4ක පුද්ගලයන් සිව් දෙනෙකු පෙරේදා රාත්‍රියේදී නිවෙස් තුලම මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කරනවා. ඒ පුවත එක්කම මව්බිම් පුවත්පත තවදුරටත් සඳහන් කරන කාරණාවක් තියෙනවා. විදේශ ඡායාරූප පෙන්වා කළුබෝවිල රෝහලේ මృత ශරීර ගොඩ ගැසී ඇති බව කියලා ව්‍යාජ පුවත් මවපු පුද්ගලයා සමාජ මාධ්‍යවල මේ පුවත් පළ කරපු පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙන බව කීර්ති මෙන්ඩිස් වාර්තා කර සිටිනවා. බොරදියේ මාළු බානවා මේ අවස්ථාවේදීත් යම් දේශපාලන වාසි ගන්න උත්සාහ ගන්නවා. කළුබෝවිල රෝහලේ රෝගී වාට්ටුවල කොවිඩ් වෛරසය නිසා මියගිය පුද්ගලයන්ගේ මృత ශරීර තනින් තන දමා තිබෙන බව පෙන්වමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කරන ලද ඡායාරූප විදේශ රටක ඡායාරූප බව මේ වන විට අනාවරණ වී තිබෙනවා. මලමිනී ගොඩ ගැහෙන්න පටන් අරගෙන අපට සරණක් නැද්ද යනුවෙන් සටහන් කර විදේශ රටක ඡායාරූපය දේශීය ලෙස පෙන්වීමට ව්‍යාජ ඡායාරූප සකස් කර සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කළ මේ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි නුවන් සාරංග පරණ හේවා කියන මේ සැකකරුව ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසය විසින් එදිනම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි නුවන් සාරංග පරණ හේවා කියන මේ පුද්ගලයා මලමිනී ගොඩ ගැහෙන්න පටන් අරගෙන අපට සරණක් නැද්ද කියලා මේ ජන සමාජයේ අවුල් වුණ අන්දමේ ප්‍රකාශයක් සහ මතයක් ගොඩනගෙන සමාජ මාධ්‍යයට මේදී දැන්වීම නිකුත් කළා තිබෙනවා. ඔහු අත්අඩංගුවට අරගෙන තිනවා. ටිකක් විස්තරයතුව කියන්න හේතුව තමයි සමහර වෙලාවට පින්තූරය දැක්කම ඇතිවෙන ශෝකය නිසා මේක ෂෙයා කරගන්න වෙන්න පුළුවන්. ව්‍යාජ පුවත් මේ විදිහට පළ වෙනවා. ඒ නිසා මේ විදිය පුවත් නිර්මාණය කිරීම වගේම උවමාරු කර ගැනීමත් වරදක්. ඒ නිසා මේ මොහොතේදී වඩාත්ම වැදගත් වෙන්නේ ගණන් හිලව් එහෙම නැත්නම් මේ මත මේ ගිනි වලට පිටු දානවට වඩා ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න එක අර නැදුම් ගමුවේ ඇතා තමන්ගේ වගකීම තමන්ගේ විනය පෙන්වුවා වගේ. අද දවසේදී වාර්තා කරන තවත් ප්‍රවෘත්ති කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම පහුගිය දින කිහිපය තුළදී විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයාව හම්බෙන්නට රටවල් ගණනාවක ඉන්න තානාපතිවරු පැමිණියා. විශේෂයෙන්ම අභිනව අමාත්‍යවරයෙක්පත් වුණාම රටවල් වල ඉන්න විශේෂ නියෝජිතයන් එහෙම නැත්නම් තානාපතිවරුන් මහා කොමසාරිස්වරුන් ඇවිල්ලා හම්බෙනවා, කතා කරනවා, ඒ දෙපාර්ශ්වික සම්බන්ධතා සංවර්ධනය කරගන්නවා. විශේෂයෙන්ම ජී.එල්. පීරිස් මහාචාර්යවරයා මීට කලිනුත් ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විදිහට කටයුතු කරා වසර 5ක කාලයක් සහ ලෝකයේ තියෙන අනිකුත් සම්බන්ධතා එක්කත් එතුමගේ තියෙන බොහෝ දෙනෙක් එතුමගේ මිත්‍ර කණ්ඩායමක් තමයි ඉන්නේ විවිධ රටවල් වලින් යෝජනා කරලා ඒ වගේම තමයි විවිධ රටවල් වල ඉන්න කණ්ඩායම් පිළිබඳව සහ උන්ගේ අදහස් පිළිබඳව පහුගිය දිනවලදී කතා බහට ලක් වුණා. අද නයනතරංග ගමගේ සහ ඒ වගේම මහින්ද අලුත්ගෙදරත් දිනමය පුවත්පතට වාර්තා කරලා තියෙනවා ලංකාව සහ යුරෝපා සංගමය අතර පුළුල් සහයෝගීතාවයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම අවධානයට කියන කාරණාවත් එක්ක ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගමයේ දූත පිරිස සහ ඒකාබද්ධ කොමිසම් ආවරණය යටතේ අදාළ ක්‍රියාකාරී කණ්ඩායම් කැඳවීම පිළිබඳවත් කතා බහ කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ එක්සත් නෞකාව පිළිබඳව සාගර පාරිසරික ව්‍යසනයන් අනතුරුව අනාගතයේදී ශ්‍රී ලංකාවේ ආපදා සූදානම පිළිබඳවත් ඒ පිළිබඳව තත්ත්වයන් ඉහළ නැංවීම පිළිබඳව කතා බහ කරලා තියෙනවා. යුරෝපා සංගමයේ තමක ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයේ පවතින පුළුල් පරාසක සහයෝගිතාවය පිළිබඳවත් විශේෂයෙන් කතා බහ කරලා තියෙනවා. COVID-19 මර්ධනය කිරීම සහ ඒ වැඩපිළිවෙල සම්බන්ධයෙන්ොත් ගෝලීය එන්නත්කරණය සහ එහි සාධාරණත්වයේ යටතේ කොහොමද අනිකුත් පරීක්ෂණ වලට සහයෝගය දෙන්න කියන එක පිළිබඳවත් කතා බහ කරලා තියෙනවා කියන එක අද පුවත්පත් ගණනාවක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි
අරුණ පුවත්පතත් මේ පිළිබඳව වාර්තා කරලා තිනවා. යුරෝපා සංගමය සම්බන්ධයෙන් GSP+ සහනය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරලා තිනවා. යුරෝපා සංගමයත් එක්ක GSP+ සහනයත් එක්ක අපේ රටට කොයිතරම් වැඩ කටයුත්තක් වෙයිද කියලා අපි දැක්ක ඊයේ දවසේදී GSP+ යටතේ අපිට මිලියන 700 ගණනකට විදාසන ප්‍රමාණයක් ලංකාවට ලැබුණ ඩොලර් මිලියන 700 ගණනක්. ඒ පිළිබඳව තමයි කතා කරලා තින්නේ. පාකිස්තානයේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සහ විශේෂයෙන්ම පාකිස්තානයේදී මේජර් ජෙනරල් මොහම්මද් සාද් බටක්මත්තුමා තමයි විදේශ අමාත්‍යවරයාව හමු වුණේ. එතුමා තමයි පාකිස්තානයේ මහ කොමසාරිස්වරයා. එතුමා විශ්‍රාමික මේජර් ජෙනරල්වරයෙක්. එතුමා විශේෂයෙන්ම සඳහන් කරනවා කොහොමද ආයෝජන අවස්ථා සහ ඇෆ්ගනිස්තානයේ ප්‍රවණතාව පිළිබඳවත් ශ්‍රී ලංකාවේ දැඩි අවධානයෙන් පසුවන බවත් විදේශ අමාත්‍යවරයා පාකිස්තාන විදේශ පිළිබඳව ඇම්බැසඩර් නැත්නම් මහ කොමසාරිස්වරයාට ප්‍රකාශ කළ හිටියා. ඒ පිළිබඳව තමයි දීපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම යටතේ මෙන්ම ආර්ථික ප්‍රවර්ධන ඉලක්ක කරගත් ඒකාබද්ධ මුලපිරීම් තුලින් දෙරටේ කොහොමද සහයෝගීතාවය ශක්තිමත් කරන්න කියන එක පිළිබඳව කතා බහ කරලා තිනවා. මේ පිළිබඳ තොරතුරු අද පුවත්පත් ගණනාවක වාර්තා වෙනවා. පාකිස්තානය, ඉන්දියාව, ජපානය, රුසියාව මේ ආදී වශයෙන් රටවල් ගණනාවක් මේ වන විට මහාචාර්ය ජීල් පිරිස් විදේශ අමාත්‍යතුමාව හමු වෙලා තියෙන්නේ. අපි වෙලාව බලලා ඊට පස්සේ මොකද කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කාරණා කිහිපයක් කතා වුණා. ගුරු ගැටළු වලට විසඳුම් ලැබෙනවද නැද්ද? ඊට පස්සේ වාහන රජයේ වාහන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවලු. අබලේ වාහන, අබලන් වාහන ගැනත් තියෙනවා. අපි වෙලාව බලලා මේ පිළිබඳව කතා කරමු. අපි නැවතත් රට දකින්න පිටුවතර පත්තරමෙන්තු සමග දිනෝෂ දැන් දිනමින පුවත්පත වාර්තා කරනවා. පාටලි චම්පකරණක හිටපු අමාත්‍යවරයා සමුජන බලවේගයේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා රජයේ සේවකයන්ගේ පඩිපත උදුරා ගන්නා ප්‍රයත්නයේ පරදමු කියලා මාතෘකාව යටතේ දිනමින පුවත්පතේ වාර්තාවක් ඉදිරිපත් වෙනවා. රාජ්‍ය සේවකයන්ගේ පඩිපත උදුරා ගැනීමට දරන කූට ප්‍රයත්නයේ පරිදි යුතු බව සමුජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පකරණක මහතා ප්‍රකාශ කරා කියලා තමයි ඊයේ මාධ්‍යමකදී මේ පිළිබඳව කතා කරන්නේ. එතනම යටින් සඳහන් කරලා තිනවා රාජ්‍ය පෞද්ගලික අංශයේ වැටුප් කප්පාදුවක් නැහැ. පළවන කතා බොරු. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප් කප්පාදු කිරීම සූදානම් වන පළවන වාර්තා අසත්‍ය බවත් එම වාර්තා වගකීමකින් යුතුව ප්‍රතික්ෂේප කරන බවත් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩල සලහපිරුම් මහතා ඊයේ ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. මොකද අජිත් තලහකෝන් ඒක වාර්තා කරනවා කිසි කෙනෙකුගේ වැටුප් කපන්නේ නැහැ කියන සිරස්වලින් බුද්ධික. කොවිඩ් අරමුදල වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් කප්පාදුවක් කිසිසේත්ම සිදු නොකරන බව ඩල සලහපිරුම් ඇතුමා කිව්වා කියලා. ඒ වගේම සාගරික කතාව ආණ්ඩුවේ සමගියට බාධාවක් නෙවෙයි කියලාත් කරපු ප්‍රකාශය ඒත් එක්කම වාර්තා කරනවා. කමක් නැද්ද? කැබිනට් තීරණ දැනුම් දීමේදී ඊයේ කාරණා කීපයක් කියවුණා. කොවිඩ් රෝගීන් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 125ක් ගන්න කැබිනට් අනුමැතිය හිමි වුණා. අජිත් තලහකෝන් වාර්තා කරනවා මුල් අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 816ක් වෙන් කරයි කියලා වාර්තා කරනවා. ඒ වගේම එන සඳුදා ගුරු විදුහල්පති ගැටලුවට පැහැදිලි විසඳුමක් ලබා දෙනවා කියලා උදේජීව ඒකනායක වාර්තා කරනවා. යෝජනා 11ක් මේ ඇමතික අනුකම්පිටුව විසින් වාර්තා කර තිබෙන බව සඳහන් කරනවා. ඩල සලහපිරුම විමල් වීරවංශ, මහින්ද අමරවීර හා ප්‍රසන්න රණතුංග කියන ඇමතිවරුන්ගෙන් සැදුම්ලත් ඇමති අනුකම්පිටුව වෘත්තීය සමිතිය සමග සාකච්ඡා කර මේ වාර්තාව සකස් කර තිබෙනවා. ගුරු විදුහල්පති සේවාවේ වැටුප් විෂමතාවන් පැවතීම ඔවුන් තුල කලකිරීමක් ඇතිවීමට හේතු වන බව කමිටුව පෙන්වා දීලා තිබෙනවා. යෝජනා 11කින් සමන්විතව ඉදිරි කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳව කරුණු දක්වනවා කියලායි සඳහන් කරන්නේ. ඒ අතර මේ මොරගහ කන්ද කළුගඟ ව්‍යාපාරවලට ගෙන කෝටි ගණනක යන්ත්‍ර සූත්‍ර දිරායයි කියලා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් තොරතුරු හෙළි කරනවා කියලා අද අරුණ පුවත්පත සඳහන් කරනවා. මෙතන තියෙනවා මේ පේනවනේද වාහන මේ හොඳ මට්ටමේ වාහන තියෙන. අතර මේ වාහන එක මේ ගිලන් රථ ඇම්බියුලන්ස් පවා තිබුණා. මේ අවස්ථාවේදී මේ නිරීක්ෂණ චාරිකාවට ගියපු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා විශේෂ බාර අමාත්‍යවරයාට කියන විශේෂ බාර රාජ්‍ය අමාත්‍යවරයාට ශ්‍රීපාල ගම්ලත් මහත්මයාට කතා කරලා අඩුතරමින් මේ මෙතන තියෙන ගිලන් රථ කිහිපය හරි හදිසි අවස්ථාවන් සඳහා ප්‍රයෝජනට ගන්න කියලා යෝජනා කර සිටියා. කැබිනට් මණ්ඩලයේදීත් මීට අදාළ කාරණාවක් පිළිබඳව කතා වෙනවා. ඒ තමයි මේ 2018 අවුරුද්දේ ඉඳලා රජයේ වාහන වැඩි වෙලා තියෙනවා.
2025 දී රජයේ වාහන වෙනුවෙන් පරිසර හිතකාමී වාහන භාවිත කරනවා කියලා යෝජනාවක් තියෙනවා. ඒක ගැන මොනවද කියන්නේ කියලා ඩලස් සලාපේරු මැතිතුමාගෙන් ඇහුවාම එතුමා කියනවා සියලු වාහන විදුලි වාහන බවට පත් කිරීමට යම් කාලයක් ගත වේවි. නියම ව්‍යාපෘතියක් ලෙස බස් රථ 100ක් කොළඹ දහවනට එක්කල යුතු බවට තීරණය කර තිබෙනවා. ඒ කියන්නේ පරිසර හිතකාමී ඉන්ධන භාවිත කරන්න. ඒ වගේම ඩෙල්ටා ප්‍රභේදයෙන් පසුව 2022 දී අලුත් කියන්නේ සුපර් ප්‍රභේදයක් එනවා කියලා මතයක් පළ වෙනවා. ඒක ගැන මොකද කියන්නේ කියලා රමේෂ් පත්‍රන අමාත්‍යවරයාගෙන් ඇහුවාම එන්නත් මාත්‍රා දෙකම ගත් පසුව ජීවිත අවදානමට ලක් වෙන සුළු පිරිසක් බව පැහැදිලි. රුපියල් මිලියන 600ක් වැය කර ආයෝජන මණ්ඩලයේ කාර්යාලය නවීකරණයට ඉඩ දුන්නේ නැහැ කියලා මේ සිරස්තලය පළ කරන්නේ අද අරුණ පුවත්පත. මොකද ආයෝජන මණ්ඩල කාර්යාලය අලුත් අඩියාවට රජයේ එවැනි මුදලක් වැය කරනවා නම් කැබිනට් අනුමැතිය ගත යුතුයි. වගකීමෙන් කියනවා කැබිනට් මණ්ඩලය එහෙම තීන්දුවක් ගත්තේ නැහැ කියලා. ඊයේ කැබිනට් තොරතුරු දැනුම් දීමේ එහෙම නැත්නම් කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණ වුණා. අද දිනමනි පුවත්පත වාර්තා කරලා තියෙනවා සීනි මිල අඩු කරනවා කියලා. ඒක හොඳ කතාවක්. සීනි මිල අඩු වෙන ලකුණු සුභාෂිනී සිරනායක වාර්තා කරන්නේ වෙළඳපොලේ සීනි මිල ඉදිරි දින කිහිපය තුළ පහළ වෙනවා ඇතැයි වෙළඳ අමාත්‍යාංශින් වාර්තා වේ. මේ වන විට සීනි කිලෝක මිල රුපියල් 200 ඉක්මවා ඇති අතර මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් මෙන්ම රසකේවල නිෂ්පාදකයන් ඇතුළු පිරිසක්ගෙන් වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට පැමිණිලි ලැබිලා තියෙනවා කියලා සඳහන් කරනවා. විශේෂයෙන්ම රසකේවිලි අය ඒ වගේම සාමාන්‍ය පාරිභෝගිකයන්ට අමතරව ලොක්ඩවුන් එකට ගියාම සීනි වැඩිපුර ගන්න තවත් ප්‍රමුඛ කණ්ඩායමක් ඉන්නවා. කසිප්පු නැත්නම් සුදුවා කියලා කියන්නේ මේ නිෂ්පාදනයට සඳහා සීනි සහ ඊස්ට් ගොඩක් පාවිච්චි කරනවා. ඒ පිළිබඳව තමයි මේ වැඩි වශයෙන් කතා බහ කරන්නේ. නමුත් සීනි මිල පල්ලෙහා දාන්න කියලා හැමෝගෙම ඉල්ලීමක් තිබුණා. ඒ පිළිබඳව කල්පනා කරලා බලනවා කියන එක සහ කටයුතු කරනවා කියන එක තමයි ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. ප්‍රතිශක්තිකරණ මංජුසාව ලබන සතියේ සිට ජනතාවට කියලා දිනවෙන පුවත්පත වාර්තා කරනවා. සන්ධ්‍යා කරුණාරත්න මේ වාර්තාව ගෙනෙන්නේ කොවිඩ් වෛරසය සහ සිරුරේ ප්‍රතිශක්තිකරණය මේ දේවල් ටික ඇති කරන කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන ආයුර්වේද ප්‍රතිශක්තිකරණ මංජුසාවක් මෙරට ජනතාවට රජයෙන් නොමිලේ දීමට ගත් තීරණය ලබන සතියේදී ක්‍රියාත්මක කරන බව දේශීය වෙදකම් පිළිබඳ ප්‍රවර්ධන හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජාසෞඛ්‍ය රාජ්‍ය ඇමති නීතිඥ සිසිර ජයකොඩි මහතා දිනවෙනට ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. ඊයේ 7 වෙනි පැයටත් නීතිඥ සිසිර ජයකොඩි මහතා සම්බන්ධ වුණා. කොරෝනාව ගැන කියපු නිසාම කියන්නම් කොරෝනා තුරන් කරන්න ජාතික වැඩ පිළිවෙලක් ඕන කියලා තිස්ස අත්තනායක සමග ජනබලවේගයේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරලා තියෙනවා. කොරෝනා තුරන් කරන්න ජාතික වැඩ පිළිවෙලක් ඕන කියලා. දැන් කරන්නේ ජාතික වැඩ පිළිවෙලක් නෙවෙයි කියලා එතුමා හිතන්නේ. ඒකද ජාතික වැඩ පිළිවෙලක් මේකට ඕන කොරෝනා තුරන් කරන්න කියන එක තමයි එතුමාගේ අදහස. අගෝස්තු 31 වෙනිදා වෙනකන් කල් දෙනවා. අයින් නොවුනොත් බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා ඇමරිකාවට අනුතුරු අඟනවා තාලිබාන් සංවිධානය. අගෝස්තු 31කට පෙර රටින් පිට නොවුනොත් ඇමරිකා හමුදාවන්ට දැඩි ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න සිදු වේවි. තාලිබාන්වරු කියති සහන් වික්‍රමගේ වාර්තා කරන්නේ අදාරණ පොත්පතට. ඇෆ්ගනිස්තානයේ තුල සිටින ඇමරිකානුවන්ට සහ ඔවුන්ට සහාය දැක්වූ ඇෆ්ගන් ජාතිකයන්ට අගෝස්තු 31 වෙනිදාට කලින් එරටින් පිටත් වෙන්න එහෙම බැරි වුණොත් තවදුරටත් ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින්නට උත්සාහ ගත්තොත් ප්‍රතිඵලය දරුණු වෙන්න පුළුවන්. කොහොමුණත් මේ වෙනකොට ජෝ බයිඩන් සහ G7 කණ්ඩායමේ නායකයන්නුත් මේ පිළිබඳව කතා වෙමින් යනවා. ඒ අතරේ අද හරිගුප්තා රෝහණදීර මහත්මයා ලියනවා ලිපියක් තාත්තා අපට වැඩි ආදරය කළේ පොත්පත් වලට කියලා. තාත්තා අපට වැඩි ආදරය කළේ පොත්පත් වලට කියලා විශිෂ්ට ඉතිහාසඥයෙක් පුරාවිද්‍යාඥයෙක් සහ සාහිත්‍යවේදියෙක් වූ මහාචාර්ය මැන්දිස් රෝහණදීරයන්ගේ 10 වෙනි ගුණ සමරුව අදට යෙදෙන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ ලිපිය පළ කරන්නේ. එතුමාගේ බුද්ධිමත් භාවය නැත්නම් ඒ විෂය ප්‍රාමාණිකත්වයේ පිළිබඳව සටහන් ඕනතරම් අපිට කිනහර දක්වන්න පුළුවන්. සමහර දවස්වල අප නිින්දට යන විට තාත්තා කාමරේ ලියන කියන වැඩවලය. හදිස්සියේ මට රෑ ඇහැරුණොත් තාත්තාගේ කාමරේ විදුලි පහන් නිවා නැත. උදේ අවදි වන විටද තාත්තා වැඩය. මෙතරම් තාත්තා මොනවා ලියනවාදයි පුංචි කාලේ මා අම්මාගෙන් කිහිපවරක්ම ඇසූ හැටි මත මතකය. කෙසේ වෙතත් මගේ තාත්තා මේ හැම ලෙසින්ම හැඳින්වුවත් මම අද ඔහු දකින්නේ හද්දා පිටිසර අව්‍යාජ හා නිහතමානී ගැමියෙක් ලෙසය. හැමදාටම මිනිසුන්ට සතාසීපාවට ගහකොළට මෙන්ම රටට ජාතියට හා තම ආගමට ආදරය කළ සුන්දර ගැමියෙක් ලෙසයි මහාචාර්ය මැන්දිස් රෝහණදීරයන් පිළිබඳව අපේ මතකයේ රැඳිලා තිබෙන්නේ. ඒ තාත්තගේ පුතා කියනවා අපේ තාත්තා අපිට වැඩි ආදරය කළේ පොත්පත් වලට කියලා. ඔතනතුරු කියන ගමන්ම ලංකාදීප මුල් පුවත මුල් පිටුවේ තියෙනවා ඡායාරූපයක්. ඒ ඡායාරූපයක් පෙන්වුවේ නැත්තම් ඒ තරම් හොඳ නැහැ. එළවලු ගන්න පෑලිය ගොඩට මහ සෙනගක් ඇවිත්. මේ කියන්නේ ලොක්ඩවුන් එකක් තියෙන ඇඳිරි නීතිය පනවලා තියෙන කාල සීමාවක වෙච්ච දෙයක්. ඒ කියන්නේ ඊයේ සිද්ධ වෙච්ච
ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ. ඡායාරූපය ශාන්ත රත්නායක අරගෙන තියෙන්නේ. පෑලියගොඩ මැනින් වෙළඳපොළ තොග වෙළඳාම සඳහා ඊයේ විවෘත කරන අතර එයින් එළවලු මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියා. පැමිණ සිටි අතමින් මුහුණු ආවරණ පවා නිසිලස පැලඳ නොසිටි අතර නියමිත පරතරය දුර පවත්වා ගැනීම දකින්න ලැබුණේ නැහැ කියලයි සඳහන් වෙන්නේ. ඒ වගේම තවත් ප්‍රවෘත්තියක් තියෙනවා එපා වලින් කාබනික පොහොර මෙට්‍රික් ටන් 50000ක් නිෂ්පාදනයට සූදානම් කියලා අද දිනමින වාර්තා කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයයි මේ වාර්තාව දිනමිනට ඉදිරිපත් කරන්නේ. අපි පෙරලන්නේ කාටුන් බලමු. අපි පටන් ගමු අරුණ පුවත්පතේ කාටුනයකින්. ලොක්ඩවුන් කියලා එක පැත්තක තියෙනවා. ලොක්ඩවුන් එක බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය අංශ. අරුණ පුවත්පත කාටුනේ නිර්මාණය කරලා තියෙන්නේ ජනාධිපතිවරයා වහනවා කියලා වහලා තියෙන්නේ මනෝමයෙන්. එහෙම නැත්නම් පාරේ චිත්‍රයක් ඇඳලා තියෙනවා. ස්ටොප් කියලා ගහලා තියෙනවා. ජනතාවට කියලා දෙනවා මේ වහලා තියෙන්නේ කියලා. වික්ෂිප්තව බලන් ඉන්නව සෞඛ්‍ය අංශ ඇත්තටම වහලා නෙවෙයි වගේ කාරණාවක් තමයි මේ කියන්න උත්සාහ කරන්නේ කාටුන් ශිල්පියා. එම්.ඩී. වීරරත්නගේ මරිසිපාල පොකට් කාටුනේට යනවා. රටවැසීමේ ප්‍රතිඵල දකින්න සති දෙකක්වත් ඉන්න වෙයිලු. ඔව් ඊට පස්සේද රට ඇරපියව කියන්නේ. අංජනගේ පොකට් කාටුනය දිනමින පුවත්පතේ අංජන ඉන්ද්‍රජිත්ගේ අංජනගේ කාටුන් පොකට් කාටුනය සජිතුත් වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරලා අපි නම් හිතුවේ වැටුපම පරිත්‍යාග කරයි කියලා. හසන්ත විජේනායකගේ හුරේරා පොකට් කාටුනේ අරුණ පුවත්පතෙන් තෝරගන්නේ රට ලොක්ඩවුන් කරන්න කියලා ලියුම් ගහපු ආණ්ඩුවේ මැති ඇමතිලට සාගර දෙහි කපලා. සජිත් විශ්වාස භංගත්සන් කරන්න පටන් අරගෙන දැන්නේ දැන් උන්. ලංකාදීප පුවත්පතේ දාසහපුලානගේ කාටුනය අඟින් ඇටයක් කරනවා වගේ නේද සර් කියලා අහනවා. මොකද පඩිය නැත්නම් වැටුප කොවිඩ් අරමුදලට දාන්න മന്ത്രിවරු සූදානම්ෙන් සිටිනවා. මේක ඇමති කෙනෙක්ද മന്ത്രി කෙනෙක්ද බඩ මහත දේශපාලකෙනෙක් තමන්ගේ වැටුප කොවිඩ් අරමුදලට දානකොට සාමාන්‍ය ජනතාව අහනවා ඇඟින් ඇටයක් කරනවා වගේ නේද සර් කියලා. අද අංජන ඉන්ද්‍රජිත් අඳිනවා කාටුන් එකක් දිනමින පුවත්පතට. මේ කොරෝනාව කියලා කියන්නේ හුදකලා කතන්දරයක් නෙවෙයි. මේකත් මේ අනිකුත් දැතිරෝධ අතරම කැරකෙන තවත් එක දැතිරෝධයක්. සෞඛ්‍ය, අධ්‍යාපනය, ආර්ථිකය, කොරෝනා මේ ඔක්කොම එක එකට සම්බන්ධයි. මේක තේරුම් නොගෙන අපි කොහේ යමුද? තිස්ස හේව විස්සගේ හිනාවැස්ස ලංකාදීප පුවත්පතේ තිස්ස හඳින්නේ වීර වෙන්න හදන මැතිතුමාලා ගැන තීරණයක් ගන්න ඕන. වීර වෙන්න හදන මැතිතුමාලා ගැන තීරණයක් ගන්න ඕන. විමල් වීරවංශ අමාත්‍යවරයා කල්පනා කරනවා මේ පැටියෙක් ඉදිරි ගන්නවා වගේ සද්දයක් ඇහුණා කියලා. කෙනෙක් මිය ගියාට පස්සේ කොච්චර නුගුණ තිබුණත් නොකියන එක තමයි අපේ ගතිය. හැබැයි කට කහනවට කවි ලියන රංචගොඩ ළමයා මෙහෙම ලියනවා. දිස්පාලන බිමේ ශ්‍රී ලංකාදීපේ ආන්දෝලනාත්මක චරිතයක් වුණු මංගල සමරවීරක් බිලි උනි ඊට සංවේගය මුසුව මේ සටහන තබමු. කොටි බලකාය සිඳ බිඳ ජය කොඩි නංවා සාමය රැගෙන එන්නට වටපිට සැකසූ 2005 ඡන්දය කර මතටගෙන කළ කාර්ය සුළුපටු නෑ ඒ මහතා. ඒක මතක කරන්න බෑ 2005 ඡන්දෙ දිනන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කරන්න ඒ 2005 ඡන්ද සටනේදී කරපු කාර්ය සුළුපටු නෑ ඒක මතක කරන්නේ නෑ කියන එකයි රංචුගොඩ ළමයා ලියන්නේ. ශ්‍රීකාන්තගේ ශ්‍රීදූප සෙක්ෂන් වෙලාව තියෙනවා. ඔව්. ශ්‍රීකාන්තගේ ශ්‍රීදූපත දිනමිනි පුවත්පතෙන් තෝරගන්නේ කොරෝනාවට පින් සිද්ධ වෙන අපේ එකෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා දැනගත්ත සර්. කවුද මං ඒ? ඇයි සර් මුළු පඩියෙම ණය ගෙවන කෙනා පියල් නිශාන්ත රාජ්‍යමත්තුමා අපේ එකෙක්. දවසේ පද 4 මව්බිම් පුවත්පතේ විදුර අබේනායකගෙන් මේ කවිය තෝරගන්නේ වෙන පියවරක් නැති තැන රට වසනු මිස අරවයි පක්ෂ 10ක් ජනපතිගේ ඇස සාගර දකි ඒකල කාර්යෙහි දොස උහු පනපවයි නැවතත් කෝලමට ජස විදුර අබේනායකගේ කල්පන්තිය. අපි සූදානම් අදට නික්මෙන්න හැමදාම මුද්දික කියන කතාව තියෙනවානේ. පරිස්සමෙන් ඉන්න ඕන. එතකොට ලස්සනට ඉන්න පුළුවන්. මු ආවරණ පැලඳ ගන්න මීටර 2කට වැඩි දුරෙන් දැන් ඉන්න ඕන කියලා කියනවා. අත්‍යවශ්‍යම කාරණාවකට මිසක් ගෙදරින් එළියට බහින්න එපා. ඒකෙන් කියන්නේ නැහැ කම්මැලිකමට ගෙදරට වෙලා ඉන්න කියලා. රටට ශක්තියක් වෙන්න, ගෙදරට ශක්තියක් වෙන්න වැඩ කරන්නට ඕන. මීටරෙන් මේ වැඩේ කරොත් අපි හැමෝම දිනමු. ගිල්ලෙන්න ලස්සන දවසක්.